වස්සාන ධර්ම දේශනා පිනතුනි සංසාරේ මේ කර්මයේ විපාක නිසා මොකද වෙන්නේ? අල්ප භෝගී වෙනවා. ධනෙ නැ, බලය නැ, ඒ වගේම නොයෙක් විදිහේ සම්පත් වලින් ඌනව උපදිනවා. කොයිතරම් දේවල් නැහැ කියන්නට අපිට තියෙනවද? අන්න ඊට හේතු උනේ පිනතුනි පෙර සංසාරයේ ඔබ දන් නුදුන් නිසාමයි. ඒ නිසා පිනතුනි දන් දීමේ විපාකයක් හැටියට එයා උපනුපන් භවයක් පාසා බොහෝ භෝග සම්පත් ඇතිව උපදිනවා. ධන සම්පත් ඇතිව උපදිනවා. එනම් පිනතුනි මේ ලෝකයේ කෙනෙක් අල්ප භෝගී වෙන්නටත් කෙනෙක් මහා භෝගී වෙන්නටත් උපකාර වුණේ දානයමයි. දන් දීමෙන් පිනතුනි අපිට ලැබෙන්නේම සම්පත්තියක්. ඒක අපිට සංසාර ගමනේ සැපය පිණිසම, සුවය පිණිසම, සැනසීම පිණිසම ලැබෙනවා. එහෙමනම් පිනතුනි මේ ලෝකයේ කෙනෙක් අල්ප භෝගී වන්නටත් කෙනෙක් මහා භෝගී වන්නටත් හේතු භාග්‍යතුන් වහන්සේ විසින් විස්තර කළා. දැන් ඒ අනුව අපිට පැහැදිලි දන් දීමේ විපාක ආහාර පාන ආදී බලන්න පින්නතුනි සමහර විට අපි කන ආහාර පිඟානේ කොයිතරම්නම් ඉතිරි වෙන ආහාර අපි නිකරුණේ විසි කරනවද? සමහර කෙනෙක් බොහෝම පරිස්සමට ඒ ආහාර පාන තවත් සතෙකුට කුසගිනි නිවා ගන්නට මේ ලෝකයේ ලොකුම ලෙඩේනේ පින්නතුනි කුසගින්න නිවා ගන්නට සමහර වෙලාවට තිරිසංගත සතුන්ට වෙන්නට පුළුවන්. දන් දෙනවා. පොඩි දෙයක්. ඔබ සමහර වෙලාවට ඔබේ නිවසේ ඔබේ පිඟානේ සෝදලා දාන වතුර ටිකේ කොයිතරම් පිරිසකට ආහාර තියෙනවද? පින්නතුනි අන්න ඒ විදිහින් පුංචි වුණාට කමක් නැහැ. බොහොම පුංචි පින්කමක් වගේ පෙනුනට කමක් නැහැ. හිතේ සතුටින් පින්නතුනි ඔබ කන්න ගත්ත බත් පිඟානෙන් බත් සරලුවක් හරි යම් කෙනෙකුට දන් දෙන්න පුළුවන් නම් බත් සරලුවක් කියලා කිව්ව එක බත් ඇටයක් හරි දන් දෙන්න පුළුවන් නම් පින්නතුනි ඒ ටිකින් ටික එකතු වෙලා ඔබට රැස් වෙන්නේ පින්නතුනි ඔබ සංසාරේ උපදින භවයක් පාසාම භෝග සම්පත් වලින් බහුලව උපදින්නට ඔබට හේතු වෙනවා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ලිඳ කුඹුර ගෙදර කෙහෙල් පන්නල හිම්මාතගම ලිපිනේ පදිංචි දැනට සෞදි අරාබියෙහි සේවයේ නියුතු RW ස්වර්ණමාලී ලිඳ කුඹුර මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ 2017 වසරේ නොවැම්බර් 14 වන දින පරලෝසැපත් KG අංගු දෑබර මෑණියන්ට මතු උපදින භවයක අකල් මරණයක් නොවේවා. ගෞතම බුදු සසුනේම එකම ධර්ම මණ්ඩපයක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ අමා මහ නිවනම සාක්ෂාත් කර ගැනීමට නිම ධර්ම දානමේ පින්කම හේතු වාසනා වේවා යන්නයි. අද දේශකයන්න් වහන්සේ අතුරුගිරිය අභයවීර ධර්මායතනාධිපති දුරන්දර අතිපූජනීය කොටගම්වැල්ලේ සරණතිස්ස ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. කම්මස්සකා මානව සත්තා කම්මදායාදෝ කම්මයෝනි කම්ම බන්දු කම්ම පටිසරණා කම්මං සත්තේ විභජති යදිදං හීනප්පනීතතායාති. වාසනාවන්ත සදැහැති පින්වතුනි, ලක්වැසි ලෝවැසි සෑම සිත් සතන් නිවනු පිණිස වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ අද මේ උතුම් සද්ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත වූ සදැහැති දායකත්වයගෙන කටයුතු කරන්නේ විශේෂයෙන්ම මේ උදාර වූ පුණ්‍යවන්ත වූ සද්ධර්ම දේශනාව අසිරිමත් වූ සද්ධර්ම දේශනාවෙහි පුණ්‍යවංශ වූ සදැහැති දායකත්වයගෙන කටයුතු කරන්නේ ලිඳ කුඹුර ගෙදර කෙහෙල් පන්නල හිම්මාතගම යන ලිපිනයෙහි පදිංචි දැනට සෞදි අරාබියෙහි සේවයේ නියුතු RW ස්වර්ණමාලී පින්වත්
මහත්මියගේ ස්වර්ණමාලී ලිඳකුඹර පින්වත් මහත්මියගේ පුණ්‍යවන්ත වූ සදැහැති අරමුණින් ඇයගේ ප්‍රධාන අරමුණ බවට පත් කරගන්නේ 2017 වසරේ 11 වෙනි මාසි 14 වන දින පරලෝ සැපත් කේ.ජී. අංගෝ දයාබර මෑණියන්ට මතු උපදින භවයක අකල් මරණයක් නොවේවා කියන උතුම් සදහැ සිතුවිලි ඇති කරගෙන ගෞතම බුදුසසුනේම ධර්ම මණ්ඩපයක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොටගෙන උතුම් වූ අමා මහ නිවනින් සැනසෙත්වා කියන උතුම් සිතුවිලි ඇති කරගෙනයි මේ උතුම් පින්කම සිදු කරනු ලබන්නේ. ආර්.ඩබ්ලිව්. ස්වර්ණමාලී ලිඳකුඹර මහත්මියගේ ඒ සත් සිතුම් පැතුම් සඵල වේවා කියන උතුම් සිතින් අද ධර්මානුශාසනය සඳහා අපි මාතෘකා කරගන්නේ චුල්ල කම්ම විභංග සූත්‍රයයි. වාසනාවන්ත සදැහැති පින්වතුනි, ලක්වැසි ලෝවැසි සෑම සිත් සතන් නිවී පහන් වේවා කියන උතුම් සිතින් අද ධර්මානුශාසනය සඳහා අපි මාතෘකා කරගන්න මේ චුල්ල කම්ම විභංග සූත්‍රය තුලින් පින්වතුනි අපේ ජීවිතයේ යථාර්ථයේ පිළිබඳව අවබෝධයකට එළඹෙන්නට මේ උතුම් දේශනය උපකාරයක් වේයයි අප කල්පනා කරමින් පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටින සමයේ තෝදෙය්‍ය බමුණගේ පුතා වන සුභමානවක මිනිසුන්ගේ මේ හීන ප්‍රනීත බව ආයුෂයෙන් වර්ණයෙන් කුලයෙන් ඒ වගේම දුක් පීඩාවලින් ආබාධවලින් නොඑක් විදිහෙන් පවතින මේ උස් පහත් බව හීන ප්‍රනීත බව පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගෙන් විමසා වදාලා. බලන්න පින්නතුනි, ලෝකයේ අකල් මරණවලට පත්වෙන දැන් අපි මේ අරමුණු කරන පින්වන්ත මෑණියන්ගේ අභාවයත් අකල් මරණයක් ලෙසින් සිද්ධව තිබෙනවා. ඉතින් ඒ අකල් මරණවලට හේතු ඒ වගේම අකාලයේහි ජීවිතයක් නැතිවීමට හේතුවත් ඒ වගේම පින්නතුනි දීර්ඝාෂ්ක ලබන්නට හේතුවත් මෙන්න මේ වගේ කාරණාවන් පිළිබඳව අපිට අහන්නට ලැබෙනවා. අන්න ඒ හේතු මොනවාදැයි අපි මේ ධර්මානුශාසනයේ තුලදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්තුනි භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර මේ ජේතවනාරාමේ වැඩ ඉන්න කාලයේ තෝදෙය්‍ය බමුණගේ පුතා වුණ සුභමානවකයාටත් මේ ප්‍රශ්නේ ඇති වුණා. විවිධාකාරයෙන් ලෝකයේ මිනිසුන්ගේ ආයුෂය පිළිබඳව විවිධ කාරණාවන් අහන්නට ලැබෙනවා. දීර්ඝාෂ්කව උපදිනවා, අල්පාෂ්කව උපදිනවා, රෝග පීඩා බහුලව උපදිනවා, නිරෝගීව උපදිනවා, වර්ණවත්ව උපදිනවා, දුර්වර්ණව උපදිනවා, ඒ වගේම කීර්තිමත්ව උපදිනවා, අපකීර්තිමත්ව උපදිනවා, ධන සම්පත් බහුලව උපදිනවා, ඒ වගේම නිර්ධනව උපදිනවා, පහත් කුලවල උපදිනවා, උසස් කුලවල උපදිනවා, ඒ වගේම පින්නතුනි ප්‍රඥාන්ව උපදිනවා, දුප්‍රඥාන්ව උපදිනවා. සුභමානවකයට මේ කාරණය ප්‍රශ්නයක් වුණා. මිනිසුන් වුණු හැමෝම ඇයි මෙලෙසින් අඩු වැඩිකම් ඇතුව උපදින්නේ? සමහර කෙනෙක් දීර්ඝාෂ්ක වෙනකොට ඇයි සමහර කෙනෙක් දුප්‍රඥ වන්නේ? මීට කාරණා විමසලා දැනගන්නට සුභමානවකයට හිතුණා. ඊට හේතු මොනවද? ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ මුණ ගැසී මේ කාරණය පිළිබඳ විමසලා ඊට හේතු සාධක මොනවාදැයි විමසා දැනගන්නට යෙදුණා. ඉතින් ඒ අනුව
බුදුරජාණන් වහන්සේ මේ චුල්ල කම්ම විභංග සූත්‍රයේදී මෙන්න මේ කරුණු 14 පිළිබඳවම උන්වහන්සේ පෙන්වා වදාලා. අපි ඒ කරුණින් කරුණ විමසලා ඇයි අපි මෙලෙසින් මේ වෙනසට එහෙමත් නැතිනම් මේ හීන ප්‍රනීත භාවයට වෙනස කුමක්දයි අපි වටහා ගනිමු. භාග්‍යවතුන් වහන්සේ කම්මස්සකා මානව සත්තා පිනතුනි මිනිසුන් ගත්තාම විවිධ ආකාරයෙන් මේ සත්වයෝ කම්ම දායාදෝ කර්මයේ දායාද කරගෙන කම්මයෝනි කර්මය උපතට හේතුව කරගෙන කම්ම බන්දු කර්මයේ ඥාති කරගෙන කම්ම පටිසරණ කර්මයේම පිළිසරණ කොටගෙන කම්මං සත්තේ විභජති මේ කර්මය නිසාම සත්වයාගේ මේ බෙදීම හීන ප්‍රනීත භාවය පවතින බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. පිනතුනි මේ සංසාර ගමනේ අපිට දායාද පිණිස සැනසීම පිණිස ඥාතිත්වය පිණිස පිළිසරණ පිණිස යමක් වේ නම් ඒ කර්මය පමණයි. අපි බලමු පින්නතුනි කර්මානුරූපීව මේ සත්වයාගේ හීන ප්‍රනීත භාවයට හේතු මොනවාදයි නුවණින් විමසලා බලමු අපි. භාග්‍යවතුන් වහන්සේ කර්මය සකීය කොට ඇති මේ ධර්මතාවය මේ ලෝකයේ මේ විවිධත්වයට හේතු දේශනා කොට වදාලා. ඒ අනුව පින්නතුනි අල්පායුෂ්ක වීමට හේතුව අපි මුලින්ම සාකච්ඡා කරමු. පින්නතුනි ඇයි කෙනෙක් අල්පායුෂ ඇතිව උපදින්නේ? සමහර කෙනෙක් මව් කුසේම මිය යනවා. සමහර කෙනෙක් උපත ලබනවත් සමගම මිය යනවා. පින්නතුනි මෙලෙසින් බාල මහලු තරුණ මේ අවදිවලදී මිය යනවා. මීට හේතුව කුමක්ද? ඇයි කෙනෙක් අල්පායුෂ්කයක් ඇතිව මිය යන්නේ? පින්නතුනි සුබ මානවකයට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාලා මේ ලෝකයේ යම් සත්වයෙක් මෙලෙසින් අල්පායුෂ්කව උපදින්නට හේතු වන්නේ සංසාරයේ පුරා සත්ව ඝාතනාදී අකුසල් වල විපාක කර්ම හැටියටයි. පිනතුනි අපි සතුන් මැරීමෙහි යෙදී තිබෙනවාද? ඔබේ පිළිතුර කුමක්ද? පිනතුනි අපිත් සියුම් අල්ප මේ චුල්ල කම්ම විභංගනේ චුල්ල කියලා කියන්නේ තාම සුළු කර්ම එකතු වෙලා පිනතුනි ඒ වගේ විපාක සකස් වෙන විදිහ බලන්න. හරියට දිය බිඳ එකතු වෙලා කලයක් පිරනවා වගේ පින්නතුනි මේ ජීවිත කාලය පුරා සංසාර ගමන පුරා ඔබ අප අතින් කොයි තරම්නම් අකුසල් රැස් වෙනවද නුවණින් විමසලා බලන්න. පින්නතුනි එලෙසින් අපි සියුම්ව සත්ව ඝාතනාදී අල්ප වූ සත්ව ඝාතනාදී අකුසල් රැස් කිරීම නිසා එකතු වීම නිසා පින්නතුනි ජාති කුල මල ભેදයකින් තොරව හැමෝටම මේ ආයුෂය කියන එක වෙනස් වෙන බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාලා. සුබ මානවකයට දේශනා කරනවා යම් කෙනෙක් අල්පායුෂ්ක වන්නේ නම් ඊට හේතු වන්නේ සුබ මානවකය සංසාරයේ සත්ව ඝාතනාදී අකුසල් කිරීමේ විපාකයයි. බලන්න පින්නතුනි අපි පුංචි විදිහට හිතලා බලන්න අපහතින් කොයිතරම්නම් සත්ව ඝාතන සිද්ධ වෙනවද? මේ සද්ධර්ම ශ්‍රවණය කරන මොහොතේ ඔබේ ශරීරයේහි මధుරෙක් වැහුවොත් ඔබටත් හොරා ඔබේ අත මధుරා කෙරෙහි සැපත් වෙනවා. එහෙම කිව්වොත් හොඳයි. මොකද දැන් බණ අහන ගමන් නිසා හිමින් තමයි කාරණේ වෙන්නේ. මధుරවා මොකද වෙන්නේ? පරලොව සැපත් වෙනවා. සියුම් ඊටාම සරලයි. බලන්න පිණුතුනි මේ විදිහට ඔබේ නිවසේ කූඹි ගුලක්, කඩි ගුලක්, එහෙමත් නැතිනම් ඔබේ කුස්සියේ එළඹෙන සත්ව සංහතින් කුයිතරම්ද?
අල්ප සාවද්‍ය වපාතෙන් කොයිතරම් අකුසල් වෙනවද කියලා බලන්න. පිනතුනි මේ කාරණේ වැඩිවත්ම බිඳෙන් බිඳ ජලය එකතු වෙලා බිඳුවෙන් බිඳුව ජලය එකතු වෙලා කලයක් පිරනවා වගේ පිනතුනි මේ සංසාර ගමනේ සත්ව ඝාතනාදී අකුසල් වැඩිවත්ම අපේ ආයුෂය අල්පාශ්කයක් බවට පත් වෙනවා. ඔන්න සුභමානවකයාගේ එක ප්‍රශ්නයක්. ඇයි කෙනෙක් අල්පාශ්ක වෙන්නේ? ඇයි කෙනෙක් දීර්ඝාශ්ක වෙන්නේ? ඊළඟට දැන් අපි අල්පාශ්ක වීමට හේතු දැනගත්තාම පින්නතුනි ඇයි අපි දීර්ඝාශ්ක වෙන්නේ? භාග්‍යවතුන් වහන්සේගෙන් විමසනවා. පින්නතුනි සංසාරයේ පුරාම අපිට සංසාරයේ පුරා අපිට පුළුවන්කම ලැබුණා නම් සත්ව ඝාතනයෙන් මිදෙන්නට සියුම් වශයෙන් හරි අපි සත්ව ඝාතනයේ අතහරින්නට අපිට පුළුවන්කම ලැබුණා නම් පුංචි පුංචි වශයෙන් සිද්ධ වෙන අකුසල් සත්වයන්ට කරන හිංසාවන් සත්ව ඝාතනය නැති කරන්නේ නම් අන්න පින්නතුනි එයින් මිදීමේ විපාක හැටියට අපිට දීර්ඝායුෂ ලැබෙනවා. පිනතුනි දීර්ඝායුෂ්ක වන්නට හේතු වන්නේ සත්ව ඝාතනයෙන් වැළකීමයි. දැන් එහෙනම් කර්මයට අනුරූපීව කෙනෙක් අල්පායුෂ්ක වන්නේ ඇයි දීර්ඝායුෂ්ක වන්නේ ඇයි කියලා අපිට මේ ජීවිතේ නොපෙනුනාට සංසාර ගමනේ පින්නතුනි සත්ව ඝාතනාදී අකුසල් වල විපාකයක් හැටියටමයි අල්පායුෂ්ක වන්නේ. සත්ව ඝාතනයෙන් වැළකීමේ විපාකයක් හැටියටමයි පින්නතුනි දීර්ඝායුෂ්ක වන්නේ. ඊළඟට සුභ මානවකයා විමසනවා ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ ලෝකේ ගොඩාක් රෝගී වෙච්ච අය ඉන්නවා. ඒ වගේම බොහෝම නිරෝගීව ජීවත් වෙන අය ඉන්නවා. මේ වසංගතයේ මැදවුවත් නිරෝගීව ඉන්නට ඒ වගේම වසංගතයේ එළඹෙනවත් සමගම මිය යන්නට බලන්න පින්නතුනි හේතු උනේ මොන කර්මද අපිට පෙනෙන්නේ නැහැ. අපි කියනවා මේ වසංගතය නිසා මිනිසුන් මිය යනවා. හැබැයි පින්නතුනි සමහර කෙනෙක් මිය නොගිහින් ජීවත් වෙනවා වසංගතයේ මැද. එතකොට මේ සුභ මානවකයාගේ දෙවැනි ප්‍රශ්නය පින්නතුනි ඇයි කෙනෙක් බොහෝ ආබාධ සහිතව උපදින්නේ? ඇයි කෙනෙක් අල්ප ආබාධ සහිතව උපදින්නේ? දැන් ඔබට ලෙඩ දුක් නැද්ද? බලන්න ඔබේ මනසින් විමසලා. ඔබටත් නොයෙක් විදිහේ රෝග පීඩා තිබෙනවා. හැබැයි පින්නතුනි ඔබ බොහෝ ආබාධ සහිත නැහැ. ඔබට යන්න එන්න කතා බහ කරන්න ඇහෙනවා දැනෙනවා තේරෙනවා වැටහෙනවා. ඒ නිසා පින්නතුනි සමහර කෙනෙක් ඇහෙන්නේ නැහැ, පෙනෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. බලන්න කුයිතරම් ලෝකේ ආබාධ තිබෙනවද? ඇහැ අහිමි වෙච්ච, කන අහිමි වෙච්ච, නැහැය ගඳ සුවඳ නොදැනෙන, කොරෝනා නිසා නෙවෙයි, වසංගතය නිසා නෙවෙයි, උපතින්ම රස නොදැනෙන අය, ස්පර්ශය නොදැනෙන අය, ධර්මතාවය නොදැනෙන අය කොයිතරම් ලෝකේ ඉන්නවද පින්නතුනි? ඇයි එහෙම කෙනෙක් රෝගීව ලෙඩ දුක් බහුලව සමහර කෙනෙක් උපන් දවසේ ඉඳලා මරණය දක්වාම විවිධ රෝගාබාධ වලින් පෙළෙනවා, පීඩාවන්ගෙන් පෙළෙනවා. පින්නතුනි මීට හේතු වන්නේ අල්ප සාවද්‍ය අකුසල කර්මයි. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාලා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඇයි කෙනෙක් රෝගීව උපදින්නේ? ලෙඩ දුක් බහුලව උපදින්නේ හේතු මොනවාදයි සුභ මානවකයට විස්තර කරනවා. පින්නතුනි සත්ව හිංසාව. සත්ව හිංසාව සමහර වෙලාවට අපි විනෝදයේ පිණිස සමහර විට බලන්න පින්නතුනි සත්වයන්ට හිංසා කරලා පීඩා කරලා අපි ආස්වාදයක් ලබනවා. සමහර වෙලාවට නිවසේම ඉන්න අයට වෙන්න පුළුවන්. අපි ඔය කතාවට කියන්නේ හින්ට් ගහලා අසරණ කරලා පීඩාවට පත් කරලා අපි කර්ම රැස් කරන්නේ. ඒක ක්‍රියාවක්. ඒ තුලින් කෙනෙක් අසරණ වෙනකොට පීඩාවට පත් වෙනකොට
ඒ වගේම නොයෙක් විදිහෙන් මානසික කඩාවැටීම් ඇති වෙනකොට ජීවිතයෙන් පවා වන්දි කරන ගෙවන අවස්ථාවන් තිබෙනවා. එනිසා පින්නතුනි මේ සත්ව හිංසාව කියලා කියන්නේ බලන්න පින්නතුනි ලෝකේ මිනිසුන් තමන්ගේ සුවය වෙනුවෙන් සමහර සත්වයන් මරණයට පත් කරන විදිහ වද වේදනාවන් අප්‍රමාණව දීලා සතෙක් මරනකොට ඒ සතාට කුයිතරම්නම් වේදනාවන් දෙනවද පීඩාවන් දෙනවද පින්නතුනි මෙන්න මේ සත්ව හිංසාව නිසා ඒවා අල්පයි බොහොම පොඩි සරලයි කියලා හිතුවට පින්නතුනි දිය බිඳෙන් බිඳ එකතු වෙලා කලය පිරනවා වගේ මෙන්න මේ සත්ව හිංසාව නිසා ඔබ gedara dore සුරතලයට ඇති කරන සත්වයන් නොඑක් විදිහෙන් හිංසාවට ලක් කරලා ඔබ යම් ආස්වාදයක් විඳිනවා. අන්නෙහි විපාක හැටියට පින්නතුනි උපනුපන් භවයක් පාසා අපි රෝගීව උපදිනවා. බොහෝ ආබාධ සහිතව උපදිනවා. බලන්න පින්නතුනි කර්මයට අනුව සත්වයාගේ බෙදීම. එහෙමනම් පින්නතුනි දෙවන කාරණය සුබ මානවකයා විමසනවා ඇයි කෙනෙක් රෝගීව උපදින්නේ ඇයි කෙනෙක් නිරෝගීව උපදින්නේ. එහෙනම් සත්ව හිංසාව නිසා කෙනෙක් රෝගීව උපදිනවා. සත්වයන්ට හිංසා නොකිරීම නිසා එයා නිරෝගීව උපදිනවා. කවුරුවත් අසහනයට පීඩාවට කරදරයට Taman නිසා පත් කරන්නේ නැහැ. එහි විපාක හැටියට පින්වතුනි නිරෝගීව උපදිනවා. අල්පාබාධ සහිතව උපදිනවා. දැන් අපිත් විවිධ ආකාරයේ ආබාධ තියෙනවා. හැබැයි අල්පාබාධ සහිතයි. බොහෝ ආබාධ සහිත නම් ඔබට සද්ධර්ම ශ්‍රවණයටවත් ඉඩක් නැහැ. ඒ නිසා පින්නතුනි අල්පාබාධව උපදින්නේ සත්වයන්ට හිංසා නොකිරීමේ විපාක හැටියටයි. ඒ නිසා පින්නතුනි කෙනෙක් ඇයි ආබාධ සහිතව උපදින්නේ කෙනෙක් ඇයි අල්පාබාධ සහිතව උපදින්නේ සත්ව හිංසාව. සත්ව හිංසාවෙන් මිදීම තුල ඔබ නිරෝගී උපදින්නට හේතු වෙනවා. ඒ වගේම මේ ලෝකයේ තවත් වෙනසක් තියෙනවා පින්නතුනි. ඒ තමයි කෙනෙක් හරි වර්ණවත්ව උපදිනවා. ප්‍රසන්නව උපදිනවා. ගමනින් බිමනින් කතා බහෙන් ඒ වගේම රූපයෙන් හරීම ප්‍රියමනාපයි. තව කෙනෙක් පින්නතුනි කතාවෙන් වචනයෙන් එයාගේ චර්යා රටාවන් වලින් රූපයෙන් පවා අප්‍රසන්නයි. ඇයි කෙනෙක් දුර්වර්ණව උපදින්නේ? ඇයි කෙනෙක් වර්ණවත්ව උපදින්නේ? සුබ මානවකයා භාග්‍යතුන් වහන්සේගෙන් විමසනවා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණේ පැහැදිලි කරලා දෙනවා. ඒකට හේතුව තමයි පින්නතුනි සමහර කෙනෙක් දුර්වර්ණව උපදින්න. දැන් මේ ජීවිතයේ ඔබ බොහොම ලස්සන ප්‍රියමනාප ලස්සන ශරීරයක් ලබලා බොහොම ප්‍රසන්නව ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔබේ ගමන බිමන, ඔබේ කතා බහ, ඔබේ ඇවතුම් පැවතුම් මේ සියල්ලක්ම ප්‍රසන්න වෙන්න පුළුවන්. හැබැයි පින්නතුනි අර අපි කතාවකට කියන්නේ දුර්වර්ණව උපදින්නට, අප්‍රසන්නව උපදින්නට, ප්‍රියමනාප බව දුරු වෙන්නට හේතු භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා මද බසටත් කිපීම. අපි අර වචනයට කියන්නේ හොස්ස ළඟින් මැස්ස යන්න බෑ කියලා. සරල දෙයට පවා තමන්ගේ දේ අනුන්ගේ දේ සමහර වෙලාවට ගලක පය හැපෙනකොට හැම වෙලාවෙම අපි කේන්තියෙන් ඉන්නවා නම් අර අපි කියන්නේ නිතරම කේන්තියෙන් ඉන්න අය කියලා. ද්වේෂයෙන් ඉන්නවා නම් මද බසට පවා කෝපයටපත් වෙනවා නම් අන්න ඒකේ විපාක හැටියට පින්නතුනි කෙනෙක් උපදිනවා දුර්වර්ණව ප්‍රසන්නව උපදින්නේ නැහැ. බලන්න පින්නතුනි කෝපයෙහි විපාකය, ද්වේෂයෙහි විපාකය, සරල දෙයට පවා සමහරට එක වචනයට, එක බැල්මට, පුංචි දෙයකට අපි කෝප වෙනවා නම් දුර්වර්ණව උපදිනවා. එහෙනම් පින්නතුනි ඇයි වර්ණවත්ව උපදින්නේ? යම් ඉවසීමේ ගුණය ලෝකයේ ධර්මතා එක්ක අවබෝධය ඇති කරගෙන ඉවසීම දියුණු කරනවා නම් කෙනෙක් පින්නතුනි අන්න එයා වර්ණවත්ව උපදිනවා. ඔබ ලෝකයේ ඔබ අභියසට එන හැම ප්‍රශ්නයක් අභියසම ඉවසීම හොඳට පුරුදු කරන්න. පින්නතුනි උපනුපන් භවයක් පාසා ඔබ හරිම ප්‍රසන්නයි.
සම්මුතියටත් අරගෙන බැලුවාම මේ කර්ම විපාකයේ ස්වභාවය බලන්න පින්නතුනි ලෝකයේ සම්මතයක් හැටියටත් ඉවසන කෙනාට හැමෝම හරි කැමතියි. කරුණාවන්ත කෙනාට මෙත් සිතින් ජීවත් වෙන කෙනාට හැමෝම ප්‍රසන්න වෙනවා. ඔහුගේ වචන, ගමන බිමන, කතාබහ හැම දෙයක්ම හරිම ප්‍රසන්නයි. හැම දෙයකටම කෝපයෙන් ඉන්න කෙනාව කවුරුවත් එයා ළඟට ලං වෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි ලෝකේ ඇයි මේ වර්ණවත් උපදින්න හේතුවත් දුර්වර්ණව උපදින්නට හේතුවත් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ නිසා ඔබ ඉවසීමේ ගුණය පුරුදු කරන්න. එහෙනම් මේ වෙනසට හේතුව මොකක්ද? කේන්තිය. එහෙමත් නැතිනම් ද්වේෂය, මද බසට පවා කෝප වීම. ඊළඟට සුබ මානවකයා භාග්‍යවතුන් වහන්සේගෙන් විමසනවා ඇයි සමහර කෙනෙක් හරි කීර්තිමත්, සමහර කෙනෙක් හරීම මොනව කළත් කීර්ති ഘോഷාව පැතිරෙන්නේ නැහැ, දැනගන්නේ නැහැ. ඇයි මේට හේතුව? සමහර කෙනෙක් පුංචි දෙයයි කරන්නේ මුළු රටේම ප්‍රචලිත වෙනවා. දැන් අපිට අද ලෝකයේ විවිධ චරිත ඔස්සේ දකින්න පුළුවන්. පුංචි දෙයක් සමහර වෙලාවට ගීතයකින්, සමහර වෙලාවට කවියකින්, සමහර වෙලාවට දේශනයකින් මුළු මහත් ලෝකෙම ප්‍රසිද්ධියටපත් වෙනවා. සමහර කෙනෙක් මොනවා කළත්, කොයිතරම් වීරිය කළත් එයාගේ කීර්තිය වැඩෙන්නේ නැහැ. සමහර කෙනෙක් අල්ප යසස්කයි, සමහර කෙනෙක් මහා යසස්කයි. ඒ කියන්නේ හරි කීර්තිමත් සමහර අය අපකීර්තිමත්. ඊට හේතුව මොකක්ද? පින්නතුනි බලන්න, අපි එදිනෙදා ජීවිත ගත කරනකොට අපි කොයිතරම්නම් ඊර්ෂ්‍යාව කියන එක පවත්වනවද? අන්න පින්නතුනි අන් අයගේ සම්පත් වලට ඊර්ෂ්‍යා කිරීම. කෙනෙක් දියුණු වෙලා ඉහළට එනකොට, එයා යම් යම් දේන් ඉහළට ගමන් කරනකොට ඒකට ඊර්ෂ්‍යා කරනවා නම් අපි මනසේ ඇති වෙන ස්වභාවයක් මේ. අන් අයගේ සම්පත් වලට ඊර්ෂ්‍යා කිරීමේ විපාකයේ හැටියට එයා මොනවා කළත් ප්‍රසිද්ධියටපත් වෙන්නේ නැහැ, කීර්තිමත් වෙන්නේ නැහැ. කොච්චර හොඳ දේවල් කළත් මට නම් කිසිම හොඳයි කියලා දෙයක් අහන්න නැහැනේ කියලා අපි සමහර වෙලාවට කියනවා. පින්නතුනි ඇයි අපි එච්චර හොඳ දේවල් කරලා අපිට එහෙම ලැබුණේ නැත්තේ? පින්නතුනි ඒින්ද කලකිරීමටපත් වෙන්නට එපා. පෙර සංසාරේ ඔබ අන් අයගේ සම්පත් වලට ඊර්ෂ්‍යා කරලා ඇති. ඒ කර්මයට අනුව තමයි ඔබට මේ ජීවිතේ මේ ස්වභාවය ඇති උනේ. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා කෙනෙක් අල්ප යසස්ක වෙන්නට හේතුව තමයි අන් අයගේ සම්පත් වලට ඊර්ෂ්‍යා කිරීම, ඊර්ෂ්‍යාව. සමහරවිට රූපයට ඊර්ෂ්‍යා කරනවා, සමහරවිට ඇඳුමට ඊර්ෂ්‍යා කරනවා, සමහරවිට ගතිගුණ වලට ඊර්ෂ්‍යා කරනවා, සමහර වෙලාවට කතාවට ඊර්ෂ්‍යා කරනවා. ඔය විදිහින් අපි කොයිතරම් සියුම් සරල අල්ප කර්ම රැස් කරනවද? පින්නතුනි තව කෙනෙක්ගේ වචනේ වටිනාකමට, දේශනේ වටිනාකමට, චර්යා රටාවන් වලට, රූපයට ඒවට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඒවා හොඳට ඉවසනවා. අන් අයගේ සම්පත් වලට ඊර්ෂ්‍යා නොකිරීම නිසා පිනතුනේ අපි පුංචි දෙයකින් ලෝකේ ප්‍රසිද්ධියටපත් වෙනවා. කීර්ති ഘോഷාව පැතිර යනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න, ඇයි අපිට කීර්තිය නොලැබුණේ? ඇයි අපිට කීර්තිය ලැබුණේ? ඊර්ෂ්‍යාව මුල් කරගෙන. බලන්න පිනතුනේ මනසේ ඇතිවෙන ඒ මොහොතේ ඇතිවෙන යම් කාරණාවන් පිළිබඳ ඇතිවෙන කරුණු මුල් කරගෙනයි පින්නතුනේ ඊර්ෂ්‍යාව හටගන්නේ. එයින් ඔබ බෙදෙන හැටි බලන්න. කර්මයට අනුව පුංචි දේවල් වලට ඔබ ඊර්ෂ්‍යා කළත් ඒ ඊර්ෂ්‍යා කිරීම පින්නතුනේ බිඳුව එකතු වෙලා වතුර පිරනවා වගේ ඔබේ කර්ම එකතු කරනවා. එයින් පින්නතුනේ සංසාරේ ඔබ අල්ප කීර්තියක් ඇති කෙනෙක් බවට පත් වෙනවා.
මහා කීර්තිමතෙක් වෙන්නට ඊර්ෂ්‍යාවෙන් තොර ජීවිතයක් ගත කරන්නට ඕන. ඊළඟට සුබ මානවකයා භාග්‍යතුන් වහන්සේගෙන් විමසනවා. භාග්‍යතුන් වහන්සේ එතකොට සමහර කෙනෙක් උපතින්ම හරි ධනවත් වෙලා ඉපදෙනවා. මිල මුදල් වලින්, භවභෝග සම්පත් වලින්, ගේ දොර වතු පිටි ඉඩ කඩම් වලින් කෙනෙක් මහා භෝගීව උපදිනවා. සමහර කෙනෙක් අල්ප භෝගීව උපදිනවා. මීට හේතුව කුමක්දයි භාග්‍යතුන් වහන්සේගෙන් විමසනවා. කෙනෙක් අල්ප භෝගී වන්නට හේතුව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. පිනුතුරි සමහර කෙනෙක් සමහර විට ආහාර පාන ආදී නොදීම සමහර කෙනෙකුට දෙන්නේ නැහැ. මොනවත් දෙන්නේ නැහැ. Tamanට ප්‍රයෝජනයකට නැති දේ වුණත් පිය පිරිසිදු කර කොහේ හරි දාලා තියෙනවා. කවදා හරි ප්‍රයෝජනවත් වෙයි කියලා. හැබැයි එකෙන් ප්‍රයෝජන ලබන්නට යම් කෙනෙක්ට අවස්ථාව තිබුණත් දෙන්නේ නැහැ. පිනතුනි සංසාරේ මේ කර්මයේ විපාක නිසා මොකද වෙන්නේ? අල්ප භෝගී වෙනවා. ධනෙ නැ, බලය නැ, ඒ වගේම නොයෙක් විදිහේ සම්පත් වලින් ඌනව උපදිනවා. කොයිතරම් දේවල් නැහැ කියන්නට අපිට තියෙනවද? අන්න ඊට හේතු උනේ පිනතුනි පෙර සංසාරයේ ඔබ දන් නුදුන් නිසාමයි. ඒ නිසා පිනතුනි දන් දීමේ විපාකයක් හැටියට එයා උපනුපන් භවයක් පාසා බොහෝ භෝග සම්පත් ඇතිව උපදිනවා. ධන සම්පත් ඇතිව උපදිනවා. එනම් පිනතුනි මේ ලෝකයේ කෙනෙක් අල්ප භෝගී වෙන්නටත් කෙනෙක් මහා භෝගී වෙන්නටත් උපකාර වුණේ දානයමයි. දන් දීමෙන් පිනතුනි අපිට ලැබෙන්නේම සම්පත්තියක්. ඒක අපිට සංසාර ගමනේ සැපය පිණිසම, සුවය පිණිසම, සැනසීම පිණිසම ලැබෙනවා. එහෙමනම් පිනතුනි මේ ලෝකයේ කෙනෙක් අල්ප භෝගී වන්නටත් කෙනෙක් මහා භෝගී වන්නටත් හේතු භාග්‍යතුන් වහන්සේ විසින් විස්තර කළා. දැන් ඒ අනුව අපිට පැහැදිලි දන් දීමේ විපාක ආහාර පාන ආදී බලන්න පින්නතුනි සමහර විට අපි කන ආහාර පිඟානේ කොයිතරම්නම් ඉතිරි වෙන ආහාර අපි නිකරුණේ විසි කරනවද? සමහර කෙනෙක් බොහෝම පරිස්සමට ඒ ආහාර පාන තවත් සතෙකුට කුසගිනි නිවා ගන්නට. මේ ලෝකයේ ලොකුම ලෙඩේනේ පින්නතුනි කුසගින්න නිවා ගන්නට සමහර වෙලාවට තිරිසංගත සතුන්ට වෙන්නට පුළුවන්. දන් දෙනවා. පොඩි දෙයක්. ඔබ සමහර වෙලාවට ඔබේ නිවසේ ඔබේ පිඟානේ සෝදලා දාන වතුර ටිකේ කොයිතරම් පිරිසකට ආහාර තියෙනවද? පින්නතුනි අන්න ඒ විදිහින් පුංචි වුණාට කමක් නැහැ. බොහොම පුංචි පින්කමක් වගේ පෙනුනට කමක් නැහැ. හිතේ සතුටින් පින්නතුනි ඔබ කන්න ගත්ත බත් පිඟානෙන් බත් සරලුවක් හරි යම් කෙනෙකුට දන් දෙන්න පුළුවන් නම් බත් සරලුවක් කියලා කිව්ව එක බත් ඇටයක් හරි දන් දෙන්න පුළුවන් නම් පින්නතුනි ඒ ටිකින් ටික එකතු වෙලා ඔබට රැස් වෙන්නේ පින්නතුනි ඔබ සංසාරේ උපදින භවයක් පාසාම භෝග සම්පත් වලින් බහුලව උපදින්නට ඔබට හේතු වෙනවා. ඒ නිසා පින්නතුනි දන් දීම සංසාරයේ භවභෝග සම්පත් වලින් ආඩ්‍ය උපදින්නට හේතු වෙනවා. බලන්න සමහර කෙනෙක් උපතින්ම ගෙවල් දොර සමහර කෙනෙක් උපතින්ම ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් වතු පිටි කෙත්වත් මේ සියල්ලක්ම ඇතිව උපදිනවා. සමහර කෙනෙක් ඔය කිසිවක් නැතුව උපදිනවා. හැබැයි වහා ලැබෙන අයත් ඉන්නවා. සමහර කෙනෙකුට කොයිතරම් උත්සාහ කළත් ලැබෙන්නේ නැහැ පින්නතුනි. හරියට අර සමහර දේවල් කොයි විදිහෙන් අපිව බලාපොරොත්තු වුණත් සමහර දේවල් පින්නතුනි අපි ප්‍රයෝජනෙට ගන්නේ නැතුව අනිත් අයට නොදී ඔහේ නිකරුණේ තියෙන්න හරිනවා. මොන උත්සාහය කළත් සමහර කෙනෙකුට භවභෝග සම්පත් වලින් ආටි සම්පන්න වන්නේ නැහැ. එහෙමනම් පින්නතුනි කෙනෙක් මහා භෝගී වන්නට හේතුව කුමක්ද කියලා ඔබට පැහැදිලි. කෙනෙක් අල්ප භෝගී වන්නට හේතුව කුමක්ද? ඒටත් හේතුව භාග්‍යතුන් වහන්සේ සුබ මානවකයාට පැහැදිලි කරන්නට යෙදුණා. ඊළඟට සුබ මානවකයා භාග්‍යතුන් වහන්සේගෙන් විමසනවා. එවිට භාග්‍යතුන් වහන්සේ සමහර කෙනෙක් උසස් කුලයේ උපදිනවා.
සමහර කෙනෙක් පහත් කුලයේ උපදිනවා. බුදුන් දවස පින්නතුනි ಭಾರತයේහි කුල 4ක් තිබුණා. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍රීය, ශුද්‍ර කියලා. පින්නතුනි මේ කුල 4 ඉපදීමම කෙනෙක්ට අභාග්‍ය සම්පන්න වන්නට හේතු වුණා. පින්නතුනි ලෝකයේ කලින් කලට විවිධ ජාතීන් පහළ යමින් පවතිනවා. එතකොට කෙනෙක් ඉහළ ජාතියක පිළිගන්න තැනක උපදින්නට හේතුව කුමක්දයි? ඇයි කෙනෙක් මේ වගේ උසස් කුලයේ ඉපදුනේ? ශාක්‍ය වංශයේ ඉපදුනා සමහර කෙනෙක්. සමහර කෙනෙක් මේ විදිහෙන් නීච කුලවල ඉපදුනා. දැන් සුනීත සෝපාකලා වගේ අය බලන්න පින්නතුනේ නිවන් අවබෝධ කළත් ඒ අය ඉපදිච්ච තැනට අනුව සැලකිලි ලැබුණු විදිය. නීච කුලවල ඉපදුනා. සැඩොල් කුලයේ ඉපදුනා. එහෙමනම් පින්නතුනි ඇයි මේ ඉහළ කුලයේ උපදින්නට පහළ කුලයේ උපදින්නට හේතු වෙන්නේ? තමන්ගේ කර්මයට අනුව කුමක්ද? සුභ මානවකයා විමසනවා. අන්න භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා. සුභ මානවකය, අපි ගරු කළ යුත්තන්ට ගරු නොකිරීමේ විපාක. දැන් පින්නතුනි අපි සමාජයේ දැන් එන්න එහෙම තියෙනවනේ. වැඳිය යුතු කෙනා, පිදිය යුතු කෙනා, ගරු කළ යුතු කෙනා කවුද කියලා අපි හඳුනන්නේ නැහැ. දැන් අපිට ඒ පිළිබඳව අර මංගල සූත්‍රයේ සඳහන් වෙච්ච විදිහට අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානම්, පිදිය යුතු වැඳිය යුතු අය කවුද කියලා හඳුන්වලා දෙන සමාජයක දැන් නැහැ. මෙන්න මේකේ විපාක පින්නතුනි තාම බරපතලයි. පහත් කුලවල උපදින්නට හේතු වන්නේ මේ විපාකයයි, මේ කර්මයයි. යම් කෙනෙක් වැඳිය යුතු කෙනාට, පිදිය යුතු කෙනාට, ගරු කළ යුතු කෙනාට වඳිනවා නම්, පුදනවා නම්, ගරු කරනවා නම්, ඒ ගෞරවයේ ලබන කෙනා පිළිබඳ අපිට ප්‍රශ්නයක් නැහැ. අපේ ගුණයක්නේ කෙනෙකුට වන්දනා කිරීම, වැඳීම. හැබැයි ඒ වන්දනා කරන්නේ වැඩිහිටියට. දැන් අපිට පින්නතුනි ඈත අතීතයේ ගෙදර අක්කා අයියා මල්ලිලා හඳුනා ගන්න පුළුවන් ඒ ඇත්තන්ගේ කතාවෙන්. ඒ කතාවේ පවා ගෞරවයක් තිබුණා. මව්පියන්ගේ වචනවල පියතුමාට මවගේ වචනවල ගෞරවයක් තිබුණා. අර වැඩිහිටිකමට සැලකුවා. බලන්න පින්නතුනි ඒක කොච්චර වටිනා කර්ම විපාකයක් වෙනවද කියලා. ඒ නිසා අපි වැඳිය යුතු කෙනාට, පිදිය යුතු කෙනාට, ගරු කළ යුතු කෙනාට වඳින, පුදන, ගරු කරන එක පින්නතුනි ඉහළ කුලයක උපදින්නට හේතුවක් වෙනවා. ගෞරවය ලබන එක, ගෞරවය දෙන එක. ඔබ කැමති ඔබට යම් කෙනෙක් ගරු කරනවට, ඔබව පිළිගන්නවට. ඒ වගේ පින්නතුනි තිරිසංගත සත්වයා පවා එලෙසින් කැමැත්තක් දක්වනවා. ඒක ලෝකයේ ධර්මතාවයක්. එහෙමනම් පින්නතුනි අපි ගරු කළ යුතු කෙනාට, වැඳිය යුතු කෙනාට, පිදිය යුතු කෙනාට ගරු කිරීම, වැඳීම, පිදීම කුමක් සඳහාද බලපාන්නේ? අපිට ඉහළ කුලයක, ඒ කියන්නේ ඒ කාලවල පින්නතුනි කලින් කලට ඉහළ පහළ යන ස්වභාවයක් තියෙනවා. ඒ උපත අනුව කෙනෙකුට ලැබෙන දේවල් තියෙනවා. උසස් පහත් කුලවලට අදත් ලෝකයේ සැලකිලි එහෙම පවතිනවා. ඒක ලෝකයේ ස්වභාවය. ඒ පැවතිය යුත්තක් නොවුනත් කර්ම විපාක මිනිසුන් රැස් කරනවා නම් ඊට අනුරූපීව උපත සකස් වෙනවා. එහෙමනම් පින්නතුනි මේ ලෝකයේ යම් කෙනෙක් පහළ කුලයක උපදින්නට හේතු වන්නේ ඔහු වැඳිය යුතු, පිදිය යුතු, ගරු කළ යුතු කෙනාට නොවඳින, නොපුදන, නොගරු කරන කෙනෙක් නිසාමයි. බලන්න පින්නතුනි අද ලෝකේ මව්පියන්ට ගරු කිරීම පවා, මව්පියන්ට සැලකීම පවා මිනිසුන්ගේ අතින් අත්හැරිලා යනවා. මිනිසුන් හුදකලා වෙනවා. එහි විපාකයේ පින්නතුනි පහත් කුලයක උපදින්නටම හේතු වෙනවා. ඒ අගෞරවය යම් කෙනෙකුට අපි අගරු කරයි නම්, නින්දා කරයි නම්, අපහාස කරයි නම්, උපහාස කරයි නම්, පහත් කරයි නම්, හෙලා දකී නම් බලන්න පින්නතුනි ස්වභාව ධර්මයේම න්‍යායක් හැටියට භාග්‍යතුන් වහන්සේ සුභ මානවකයට විස්තර කරනවා. එහි විපාක හැටියට ඊට අනුරූපී භවයක උපතක් සකස් කරනවා. ඒ අනුව තමනුත් ඒ හීන කුලයක ඉපදිලා
ඊට අනුරූපී වූ එහි ඉපදීම නිසාම වෙන අවනම්බුවට අගෞරවයට නොයෙක් විදිහේ ස්වභාවයන් වලට පත් වෙලා හිතට දුක් පීඩාවන් ලැං වෙනවා. බලන්න පින්නතුනි එහෙමනම් නීච කුලවල උපදින්නට හේතුව ගරු කළ යුතු කෙනාට ගරු නොකිරීමයි. එහෙමනම් අපි අපේ ජීවිතේ ගරු කළ යුතු කෙනාට, වැඳිය යුතු කෙනාට, පිදිය යුතු කෙනාට අපි ගරු කරනවා නම්, වන්දනමාන කරනවා නම්, පුද සත්කාර කරනවා නම් පින්නතුනි, එහි විපාකයක් ඇටියට ඒ කෙනා මේ සංසාර ගමනේ පින්නතුනි ඉහළ කුලවල උපතක් සකස් කරනවාමයි. භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයේ ස්වභාවය පිළිබඳව පැහැදිලි කරනවා. බලන්න එහෙමනම් ඉහළ කුලයක උපදින්නට හේතුවත්, පහත් කුලයක උපදින්නට හේතුවත් භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා වදාළා. ඊළඟට පින්නතුනි සුබ මානවකයා විමසනවා, භාග්‍යවතුන් වහන්සේ ඇයි කෙනෙක් ප්‍රඥාවන්ත උපදින්නේ? උපතින්ම යමක් හරි දේ වැරදි දේ තේරුම් ගන්න පුළුවන් නුවණක් ඇතිව උපදිනවා. අපි කියන්නේ සහජ හැකියාවක් නැතුව උපදිනවා. තව කෙනෙක් දුප්‍රඥව උපදිනවා. ඊට හේතුව කුමක්දයි සුබ මානවකයා භාග්‍යවතුන් වහන්සේගෙන් විමසනවා. දැන් ඔබට ලෝකයේ දෙස බැලුවම මේ වෙනසක් පේනවා. ඊට හේතුව කුමක්දයි භාග්‍යවතුන් වහන්සේ විමසනවා. බුදුරජාණන් වහන්සේ විමසනවා, ඇයි කෙනෙක් ඉහළ කුලයක උපදින්නේ? ඇයි කෙනෙක් පහළ කුලයක උපදින්නේ? ඊට හේතුව කුමක්දයි භාග්‍යවතුන් වහන්සේ විමසනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, පින්වත් මහණෙනි, සුබ මානවකයා ප්‍රධාන මේ පිරිසට භාග්‍යවතුන් වහන්සේ සුබ මානවකයාට විශේෂයෙන් විස්තර කරනවා. පින්නතුනි, ඔබ දන්නවද ඔබේ භාෂණය ඔබ දුප්‍රඥ කරන බව? අවශ්‍ය හා අනවශ්‍ය දේ කීම. දැන් පින්නතුනි අපි ශික්ෂාපදයකුත් තියෙනවා. අපිට තියෙනවා ශික්ෂාපදයන් අතර පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා, පිසුණු කියලා කියන්නේ පින්නතුනි, පිසුනා වාචා කියලා කියන්නේ හිස් වචන, වැඩකට නැති දේවල්. පින්නතුනි අපි මේ මුවින් අවශ්‍ය හා අනවශ්‍ය දේවල් තියෙනවනේ. ඒ අතරින් අපි වැඩිපුරම කතා කරලා තියෙන්නේ මොනවද කියලා හිතලා බලන්න. දැන් මේ මුළු ජීවිත කාලෙම අවශ්‍ය දේවල්මද ඔබ කතා කරලා තියෙන්නේ, අනවශ්‍ය දේවල්ද? ඔබේ මනසින් විමසලා බලන්න. ඔබට හොඳට විමසලා නුවණින් කල්පනා කරලා බලන්න පුළුවන්. පින්නතුනි ලෝකයේ කෙනෙක් මහා ප්‍රඥෙක් වෙලා උපදිනවා. අපි කියනවා සහජ හැකියාවන්, විවිධ දේවල් පිළිබඳ හොඳට කල්පනා කරලා, කතා බහ කරලා තේරුම් ගන්න පුළුවන් නුවණක් ඇතිව උපදිනවා. එයා හරි නුවණක්කාරයි කියලා කියනවා. ඇයි පින්නතුනි කෙනෙක් මහා ප්‍රඥෙක්ව උපදින්නේ? අවශ්‍ය දේ පමණක් කතා කිරීමයි. බලන්න පින්නතුනි කතාව කොයිතරම් සංසාරේ හදනවද කියලා. අවශ්‍ය දේ පමණක් කතා කරන කෙනා මහා ප්‍රඥෙක් වෙලා උපදිනවා. අනවශ්‍ය දේවල් නිකන් වැල්වටාරම් වැඩකට නැති දේවල් නොයෙක් දෙතිස් කතාවල යෙදිලා ඉන්න එකින්ම වෙන්නේ පින්නතුනි සංසාරේ අපි දුප්‍රඥයින් වෙලා උපදිනවා. බලන්න පින්නතුනි කතාවෙන් කර්ම විපාක සකස් වෙන විදිහ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ සුබ මානවකයට විස්තර කරනවා, සුබ මානවකයේ මේ ලෝකේ කෙනෙක් මහා ප්‍රඥෙක් වන්නේ අවශ්‍ය දේ අවශ්‍ය මොහොතේ අවශ්‍ය වෙලාවට කතා කිරීම. කෙනෙක්ගේ හිත රිදෙන දේවල් නෑ, අවශ්‍ය දේ වචනේ කතා කළා ඉතින් ඉවරයි. සමහර කෙනෙක් පින්නතුනි කතා කරන්න ගියාම එලි වෙනවා, රෑ වෙනවා දැනෙන්නේ නෑ. එලි වෙනවා, රෑ වෙනවා නොදැනෙන තරමටම කතාවට ලොල් වෙලා. ඒ නිසා ඔබ ඔබේ කතාව අනවශ්‍ය වැඩකට නැති ප්‍රලාප හිස් බොල් වචන භාවිතා කිරීමෙන්ම වෙන්නේ පින්නතුනි අවශ්‍ය දේ කතා නොකිරීමේ විපාකයක් හැටියට. බලන්න පින්නතුනි අපි කතා කරන වචනයට පවා කර්ම රැස් වෙන විදිහ. ඒ නිසා ඔබ උපතක් සකස් කරනවා දුප්‍රඥව. මොනවා කිව්වත් තේරෙන්නේ නැහැ. දැන් හරියට පින්නතුනි සාමාන්‍ය අපි කතා කරලා බැලුවත් එලි වෙනකන් කතා කර කර හිටපු වාර ඔබ අනන්තවත් ඇති. අවසානට මොනවද කතා කළේ? අවසානට හරය මොකක්ද? ඵලය මොකක්ද?
කිසිවක් නැහැ. හිස් බවක්. අන්න ඒ වගේ පින්නතුනි මේ ලෝකයේ සමහර කෙනෙක් හරිම දුප්‍රාඥව උපදිනවා. හේතුව තමයි පින්නතුනි අනවශ්‍ය කතාවෙහි යෙදීම. දැන් භාග්‍යවතුන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ සුබ මානවකයට මෙලෙසින් විස්තර කරපු මේ කාරණා 14 පිළිබඳව පින්නතුනි අපි සියුම්ව අධ්‍යයනය කරලා බලනකොට අපිට පැහැදිලි වෙනවා මේ ලෝකේ මේ හීන ප්‍රනීත භාවයට වෙනසට හේතුව මොකක්ද කියලා. ඊට හේතු වන්නේ පින්නතුනි අපි විසින් රැස් කරන කර්ම විපාකමයි. කර්මමයි. එහෙමනම් පින්නතුනි කර්මය දායාද කරගatti. කර්මය උපතට හේතුව බවට පත් කරගatti. කර්මය ඥාතිත්වයට පත් කරගatti. කර්මයේම පිහිට කොට සිටින අපිටත් මේ අනුසාරීව පින්නතුනි සංසාරේ ජීවිත ලැබෙන එක ස්වභාවිකයි. ඒ නිසා ඔබ මේන් කරුණු 7ක් සාක්ෂාත් කර ගන්නටත් අනිත් කරුණු 4 ඔබේ ජීවිතයේ පවතිනවා නම් ඒ වගේ මිදෙන්නට වීරිය ඇති කර ගැනීමයි කළ යුතු වන්නේ. ඒ අනුව පින්නතුනි අපි කවුරුත් කැමති දීර්ඝාෂ්ක වෙන්න. කැමති නම් ඔබේ කර්ම වැඩිපුරම සත්ව ඝාතනයෙන් ඔබේ සිත පුංචි සතුන් මැරීමෙන් පවා ඔබ වැළකෙන්න. අන්න ඔබේ ආයුෂ වැඩෙනවා. ඒ වගේම ඔබ නිරෝගීව උපදින්නට කැමති නම් මෙහෙව් වසංගත සමයකවත් ඔබ නිරෝගීව ඉන්නට හේතු උනේ පෙර කරපු පින්නතුනි සත්ව හිංසාවෙන් තොරවීමයි. ඒ නිසා පින්නතුනි සියුම් වචනයෙන් පවා සියුම් ඇති වෙන වචනයෙන් බැල්මෙන් පවා තවත් කෙනෙක් අසහනයට පීඩාවට පත් නොකරන්නට ඔබට පුළුවන්කම ලැබෙනවා නම් අන්න පින්නතුනි ඔබ නිරෝගීව අල්පාබාධ සහිතව උපදිනවා. ඊළඟට පින්නතුනි වර්ණවත් උපදින්නට අවශ්‍ය නම් ඉවසීමේ ගුණය පුරුදු කිරීම අවශ්‍යයි. හේතු අභියස කම්පණයට පත් නොවි ඉවසීමේ ගුණය පුරුදු කරන්න. ඒ වගේම ඔබට අවශ්‍ය නම් කීර්තිමත්ව උපදින්නට ලෝකයේ කීර්තිමතුන් දිහා බලලා ඔබේ හිතට දැනෙනවා මටත් මෙලෙසින් වෙන්නට ඇතනම් කීර්තිමත් වෙන්නට ඕන නම් පින්නතුනි අන් අයගේ සම්පත් වලට ඊර්ෂ්‍යා කිරීම අතහරින්න. ඔබටත් හොරා ඔබ අන් අයගේ සම්පත් වලට ඊර්ෂ්‍යා කරනවා, වෛර කරනවා. අන්නේ අතහරින්න. ඊළඟට පින්නතුනි ඔබට භෝග සම්පත් වලින් ආඩ්‍යව උපදින්නට අවශ්‍ය නම් උපතින්ම ඔබට සියල්ල ඇතේයි සිතන්නට පුළුවන් කමක් තිබේ නම් ඔබ පරිත්‍යාගශීලී කෙනෙක් වන්න. ඔබ දෙන වතුර වීදුරුව වෙන්නට පුළුවන්. ඒක බොහොම සතුටු සිතින් දෙන්න. එයින් ඔබ සංසාරේ භෝග සම්පත් වලින් ආඩ්‍යව උපදිනවා. ඒ වගේම ඔබට උසස් කුලයක උපදින්නට අවශ්‍ය නම් ඔබ වටා සිටින වැඩිහිටියන්ට ගරු කළ යුත්තන්ට මව්පියන්ට ඥාතීන්ට ගරු කළ යුතු වැඳිය යුතු පිදිය යුතු අයට ගරු සත්කාර කිරීම ආරම්භ කරන්න. ඒ වගේම ඔබට ප්‍රඥාවන්තයෙක් වෙලා උපදින්න අවශ්‍ය නම් අනවශ්‍ය කතාවන් නතර කරන්න. බලන්න පින්නතුනි ලෝකයේ දීර්ඝාෂ්ක වන්නට ඒ වගේම ආබාධ වලින් තොරව උපදින්නට වර්ණවත්ව උපදින්නට යසස්කයෙක්ව කීර්තිමත් කෙනෙක්ව උපදින්නට භෝග සම්පත් වලින් ආඩ්‍ය සම්පන්න උපදින්නට උසස් කුලවල උපදින්නට ප්‍රඥාවන්තයෙක් වන්නට හේතු ඔබට පැහැදිලි. ඊළඟට සුබ මානවකයට විස්තර කළා. ඇයි අල්පායුෂ්ක වෙන්නේ? ඇයි හදිසි මරණ, අකල් මරණ වලටපත් වෙන්නේ? සංසාරේ පුරා අපිට කර්ම විෂය අචින්ත්‍යයි පින්නතුනි. හිතලා නිම කරන්න පුළුවන් කමක් නැහැ. පුබ්බා කෝටින පඤ්ඤායති. අගක් මුලක් නොපෙනෙන මේ සංසාරේ අපි රැස් කරගත්ත අකුසල්, පුංචි අකුසල්, පුංචි අල්ප සාවද්‍ය අකුසල්, චුල්ල කම්ම, සුළු කර්ම රැස් කරලා සත්ව ඝාතන ආදී අකුසල් කිරීමේ විපාක හැටියට පින්නතුනි අල්පායුෂ්කව උපදිනවා. ඒ වගේම ලෙඩ දුක් බහුල වෙන්නට හේතුව තමයි පින්නතුනි සත්ව හිංසාව කිරීම. සත්ව හිංසාව නිසායි බොහෝ පිරිසක් ලෙඩ දුක් බහුලව උපදින්නේ. ඊළඟට පින්නතුනි කෙනෙක් දුර්වර්ණව උපදින්නට හේතුව ඔහු උපතින්ම කේන්තියෙන්, ද්වේෂයෙන්, කෝප වීමෙන් ගත කිරීමයි. එහෙනම් ඔබ කීවරක් දවසකට කෝප වන්නේද?
ඔබ උපනුපන් භවයක් පාසා ඔබේ වර්ණය පිරිහෙනවා. දුර්වර්ණ වෙනවා. බලන්න පින්නතුනි කර්මයේ විපාක. ඊළඟට ඔබ අන් අයගේ සම්පත් වලට ඊර්ෂ්‍යා කරයිද? ඔබ මොන දේ කළත් කීර්තිය පැතිරෙන්නේ නැහැ. ඔබ සමහර වෙලාවට භෝග සම්පත් ලැබිලත් ඔබේ කීර්තිය ඇයි පැතිරෙන්නේ නැත්තේ? ඔබ අන් අයගේ සම්පත් වලට ඊර්ෂ්‍යා කිරීමේ විපාකයයි. ඊළඟට පින්නතුනි ඔබ මොනවා කළත් ඔබට ධනය, බලය, ඒ වගේම භෝග සම්පත් ඇයි නොලැබෙන්නේ? ඔබ සංසාරයේ දන් දීලා නැති නිසායි. ඊළඟට ඔබ ඇයි නීච කුලවල උපදින්නේ? ඒ වගේම ඔබට ඇයි පහත් කුලයක ඉපදිලා මේ විදිහෙන් නිന്ദා පහාස වලට පත්වන්නට සිද්ධ වෙන්නේ? ඔබ පින්නතුනි සංසාරේ මව්පියන්ට, වැඩිහිටියන්ට, ගරු කළ යුතු කෙනාට, වැඳිය යුතු, පිදිය යුතු කෙනාට වැඳේ නැහැ, ගරු කළේ නැහැ, බුහුමන් කළේ නැහැ. බලන්න කර්ම විපාකවල ස්වභාවය. ඒ විපාකයක් හැටියට පින්නතුනි නීච කුලවල උපදිනවා. ඒකට ಜಾති කුලමල ભેද නැහැ. උගත් නූගත් ભેද නැහැ. ගිහි පැවිදි ભેද නැහැ. යම් කෙනෙක් තමන්ගේ භූමිකාවට අදාළ ගරු කළ යුතු කෙනාට, වැඳිය යුතු කෙනාට, පිදිය යුතු කෙනාට ගරු නොකරයි නම්, නොවදී නම්, නොපුදයි නම් බලන්න පින්නතුනි පහළ කුලවල උපදිනවා. ඊළඟට ඔබට මොන යම් දෙයක්වත් තේරුම් ගන්නට නුවණ නැහැ. ප්‍රඥාව නැහැ. මොන දේ කිව්වත්, මොන දේ ඇහුවත් නුවණ පිහිටන්නේ නැහැ. ප්‍රඥාව දියුණු වෙන්නේ නැහැ. ඊට හේතුව කුමක්ද පින්නතුනි? වැඩකට නැති හිස් ප්‍රලාප වලින් ජීවිතේ ගත කිරීමයි. පින්නතුනි එළි වෙනකන්, රෑ වෙනකන්, එළි වුණාම රෑ වෙනකන්, රෑ තිස්සෙත් එළි වෙනකන් වැඩකට නැති හිස් ප්‍රලාප කියමින් පින්නතුනි මිනිසුන් ජීවිතේ ගෙවා දමනවා. එහි කර්ම රැස් වෙනවා. එහි කර්ම විපාක ටිකක් එකතු වෙනවා. එයින් පින්නතුනි ඔබ සංසාරේ දුප්‍රාඥව උපදිනවා. ප්‍රඥාව අඩුව උපදිනවා. කියන දේ තේරුම් ගන්න බැරි වෙනවා. අවබෝධය ලැබෙන්නේ නැහැ. නුවණ ලැබෙන්නේ නැහැ. දුප්‍රාඥයි. ඒ නිසා අපි කියනවා මෝඩකමින් උපදිනවා. මෝඩකමින් ඉපදීම නිසා පින්නතුනි ලෝකේ සත්‍ය අසත්‍ය තේරුම් ගන්න බැරි වෙනවා. බලන්න භාග්‍යවතුන් වහන්සේ සුබ මානවකයට විස්තර කළ මේ ස්වરૂපය අද දකින්න ලැබෙනවා. ඉතින් මේ 14 ආකාරයකින් කෙනෙක් දීර්ඝාෂ්ක වන්නට, නිරෝගී වන්නට, වර්ණවත් වන්නට, කීර්තිමත් වන්නට, භෝග සම්පත් වලින් බහුල වන්නට, ඒ වගේම ඉහළ කුලයක උපදින්නට, ප්‍රඥාවන්තයෙක් වන්නට හේතුත් බුදුහාමුදුරු දේශනා කළා. එහෙව් අය මේ ලෝකේ ජීවත් වෙනවා. ඒ වගේම තමයි පින්නතුනි මේ ලෝකේ තවත් ජීවත් වෙනවා. සමහර කෙනෙක් අල්පාෂ්කයි, බොහෝ ආබාධ සහිතයි, දුර්වර්ණයි, ඒ වගේම අල්ප කීර්තියකින් යුක්තයි. භෝග සම්පත් වලින් හීනයි, නීච කුලවල ඉපදිලා දුප්‍රාඥව උපදිනවා. මේට හේතු ඔබට දැන් පැහැදිලි. භාග්‍යවතුන් වහන්සේ එදා තෝදෙය්‍ය බමුණගේ පුත්‍රයා වුණු සුබ මානවකයා භාග්‍යවතුන් වහන්සේගෙන් විමසුවා මේ හීන ප්‍රනීත භාවයන්. මේ හීන ප්‍රනීත භාවයන් පිළිබඳව අවබෝධය ඇති කරගෙන, නුවණ දියුණු කරගෙන සංසාර විමුක්තියක් කරා යන ගමනේ පින්වතුනි මේ ලෝකේ ධර්මතාවයේ පිළිබඳව සුළු කර්ම අපි සලකන්නේ නැහැ. චුල්ල කම්ම විභංග. මේ සුළු කර්ම එකතු වෙලා හරියට මා මුලින් සිහිපත් කළා වගේ බින්දෙන් බින්ද ජලය එකතු වෙලා පින්නතුනි කලයේ පිරෙනවා වගේ අපේ කර්ම රැස් වෙලා සංසාරේ අපිට සකස් කරන, සංසාරේ අපිට ඇති කරන ස්වභාවය පිළිබඳව නුවණින් කල්පනා කරන්න. එහෙම කල්පනා කරලා නුවණ දියුණු කරගෙන සංසාර විමුක්තියක් කරා ඔබත් ගමන් කරන්නට අදිෂ්ඨාන ඇති කරගන්න. ඒ නිසා ඔබේ පුංචි කාරණාවන් පිළිබඳව පවා නුවණැස දියුණු කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාව මේ වෙලාවේ ඇති කරමින් මේ වටිනා සද්ධර්ම දේශනාව සඳහා පුණ්‍යවන්තෝ සදැහැති දායකත්වයේගෙන කටයුතු කරන්නේ ලිඳ කුඹුර ගෙදර කෙහෙල් පන්නල හෙම්මාතගම යන ලිපිනයෙහි පදිංචි දැනට සෞදි අරාබියෙහි සේවයේ නියුතු පින්වත් ආර්.ඩබ්ලිව් ස්වර්ණමාලී ලිඳ කුඹුර මහත්මිය විසින්
ඇයගේ ප්‍රධාන සත් අරමුණ වන්නේ 2017 වසරේ 11 වෙනි මාසයේ 14 වන දින පරලොව සැපත් වන්නට යෙදුණු කේ.ජී. අංගෝ දයාබර මෑණියන්ට මතු උපදින භවයක අකල් මරණයකට පත් නොවේවා කියන උතුම් සිතුවිලි ඇතිව මේ සම්බුදු සසුන තුල මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුලම වහවහා ධර්මාවබෝධයට ඉඩහසර සැලසේවා කියන උතුම් සිතුවිලි ඇතිවයි. එතුමියගේ සත් සිතුවිල්ල සඵල වේවායි අපි ආශිර්වාද කරමින් 2017 වසරේ 7 වන මාසේ 23 වන දින පරලොව සැපත් වන්නට යෙදුණු අවුරුදු 15ක් වයස ඇති යසංක රජන්ත ආදිත්‍ය ගැමුණු බණ්ඩාර දිසානායක චූටි පුතාටත් ඒ වගේම වසර 28කට පෙර මියගිය ආර්.ඩබ්ලිව් හඳුවැව දයාබර පියානන්ද ඒ වගේම ආර්.ඩබ්ලිව් ගුණදාස ආර්.ඩබ්ලිව් ලිලිනෝනා ආර්.ඩබ්ලිව් අනුලාවති ආච්චිව දෙමාපියන් හා සහෝදර සහෝදරීන් සේම මියගිය පරම්පරාගත සියලුම ඥාතීන්ටද අජරාමර නිවන් අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වාසනා වේවා කියන උතුම් පුණ්‍යානුමෝදනාවක් සිදු කරමින් සුජීවත්ව සිටින එකම දරුවා වන ඉන්ද්‍රජිත් කාශ්‍යප උද්‍යාන භණ්ඩාර දිසානායක පුතාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා නිදුක් නිරෝගී දීර්ඝාෂ ලැබේවා කියන උතුම් ප්‍රතුමත් එමෙන්ම පුතාගේ පියාවන ඉඳුනිල් ලක්මාල් මහත්මා හටද දීර්ඝාෂ ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනයත් ජයසේන කරුණාරත්න ලාල් අබේචන්ද්‍ර ඒ වගේම අමරකෝන් ඇතුළු සියලු සහෝදර සහෝදරීන්ගේ ගෘහ ජීවිතය සාර්ථක වේවා කියන උතුම් දීර්ඝාෂ ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනයත් ඒ වගේම ගිම්හානී දිල්රුක්ෂිකා ඉඳුනිල් අබේ චන්ද්‍ර ඒ වගේම ගිහාන් චින්තක යන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියන උතුම් පැතුමත් ඇතිවයි මේ උතුම් සද්ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම හර්ෂ කුමාර, උදය කුමාර, සමන් කුමාර ඇතුළු සියලුම රණවිරුවන් පිරිසටද ඒ වගේම ඉලුග්ගොඩ ඥානානන්ද සාමීන් වහන්සේටත් ඒ වගේම රස් අත්තනාගොඩ විමලසාර සාමීන් වහන්සේට ඒ වගේම හකුරු ගම්මන විමල රතන සාමීන් වහන්සේට දේශකයාණන් වහන්සේට ඇතුළු මහා සංඝරත්නයට දීර්ඝාෂ ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් ඇතිව කොරෝනා රෝගයෙන් පෙළෙන සියලු දෙනාම නිරෝගී වේවා කියන ප්‍රාර්ථනයත් ඇතිව ඒ වගේම මා සමග සේවය කරන සියලුම යෙහෙලියන්ටද ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරමින් සංසාරේ පටන් මේ වෙනතෙක් මා කරන ලද කුසල කර්ම බලයෙන් මේ කොරෝනා රෝගයෙන් පෙළෙන හැම දෙනා නිරෝගී වේවා. ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටද දස දිසා කෙළවරතෙක් සිටින සියලු සත්වයන්ද සුවපත් වේවා කියන උතුම් සත් සිතුවිලි අපමාන සත් සිතුවිලි ඇතිව මේ උදාර පින්කමෙහි යෙදුණු අපේ පින්වත් ආර්.ඩබ්ලිව් ස්වර්ණමාලී ලිඳ කුඹුර පින්වත් මහත්මියගේ සියලු සත් සිතුම් පැතුම් සඵල වේවා. උතුම් වූ ධර්මාවබෝධයටම සිත් පහළ වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති.
වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ 2017 වසරේ නොවැම්බර් 14 වන දින පරලෝ සැපත් KG අංගෝදෑබර මෑණියන්ට මතු උපදින භවයක අකාල් මරණයක් සිදු නොවීම පිණිස මෙම ධර්ම දානමේ කුසලය හේතු වාසනා වේවා. එවෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ලිඳ කුඹුර ගෙදර කෙසෙල් පන්නල හිමාතකම ලිපිනේ පදිංචි දැනට සෞදි අරාබියෙහි සේවය නියුතු RW ස්වර්ණමාලී ලිඳ කුඹුර මහත්මියයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් පිරිසට නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසුව ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසුව ඔබ සැමට තිරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා